Welcome to my YouTube channel Link Language. Link Language නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විශේෂ ස්තුතියක් හැමෝටම subscribe කරපු හැමෝටම like කරපු හැමෝටම වගේම මට විශේෂයෙන්ම තාමත්ම වටිනා comments මට ඉදිරිපත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you all. Thank you very much for all the people who subscribed to me, liked my channel, and also who gave precious, very constructive comments. Thank you very much. Today is our third lesson and it's going to be very interesting. So let's start our lesson now. Welcome back to my YouTube channel Link Language. මගේ Link Language YouTube නාලිකාවට නැවතත් සාදරයෙන් පිළිගන්නවා. So, as you know, today we are going to learn the chapter 2 of Story of Mother B, Gang of Robbers. අද දෙවනි පරිච්ඡේදය Gang of Robbers එහෙමත් නැත්නම් හොරු කණ්ඩායම ගැන. මෙතන නම් එක හොරා ඉන්නේ. නමුත් අපි ඉගෙන ගන්න යන්නේ සම්පූර්ණ හොරු කණ්ඩායමක් ගැන. හරි. මේ කතන්දරේ පටන් ගන්න කලින් මම අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ තමයි අපි පාඩම නතර කරපු තැනක් තියෙනවා. chapter 1 එක නතර කරපු තැන. අන්න ඒ chapter 1 නතර කරපු තැන ඉඳලා මම පොඩි recap එකක් අරගන්නවා. එහෙමත් නැත්නම් පොඩි මතක් කිරීමක් කරලා එතනින් පස්සේ අපි chapter 2 වලට යමු. So, a quick recap from chapter 1. chapter 1 මග ඇරුණා ඉන්නවනම් මගේ description box එකේ මම දීලා තියෙනවා link එක. බලන්න. ඊට පස්සේ අපි chapter 2 එක එකතු වෙන්න පුළුවන්. So, there was a beautiful mother. Mother's name was B. Mother had two beautiful children. She gave two beautiful names were, and in the present, mother is pregnant again, and she decided three beautiful names: am, is, are, and she thought for a moment and decided, I need two more children in the future, and she gave two beautiful names, shall and will. So, now I'm going to start chapter 2, Gang of Robbers. පටන් ගන්න යන්නේ දෙවනි පරිච්ඡේදය. ඒ දෙවනි පරිච්ඡේදයේ නම තමයි හොරු කණ්ඩායම. අපි ආරම්භ කරමු. අම්මයි බබාලා ටිකයි ලස්සනට ඒක ගමක ජීවත් වෙනකොට අල්ලපු ගමේ හිටිය භයානක හොරු කණ්ඩායමක්. මේ භයානක හොරු කණ්ඩායම පුදුම විදියට නරක වැඩ කරන්නේ. මෙකී නොකී හැම නරක වැඩක්ම කරන්නේ මේගොල්ලෝ. ඒක නිසා මේගොල්ලෝ හරියටම නම ගිය හොරු කණ්ඩායමක්. හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ හොරු කණ්ඩායම කොච්චර වැටලීම් කරලා අල්ලන්න උත්සාහ කරත් පොලිසියට බැරි වුණා එයාලව අල්ලගන්න. මේ විදිහට ඉන්න හොරු කණ්ඩායමේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ අපිට ගොඩක් වැදගත්. අපි චුට්ටක් බලමු ඒ ලක්ෂණ මොනවද කියලා. අර අපේ ගම්වල වුණත් මොනවා හරි දෙයක් කරාම එකපාරම අපි වුණත් කතා කරනවා මේගොල්ලෝ වෙන්නේ නැති ඕක කරන්නේ නැත්තේ. අන්න ඒ විදිහට මොන දේ සිද්ධ වුණත් ගමේ හැමෝටම මුලින්ම මතක් වෙන්නේ මේ කට්ටිය. මේ කණ්ඩායමේ කට්ටියව තමයි මතක් වෙන්නේ. මෙයාලා වෙන්න ඇති කරන්නේ නැති කියලා හැම වෙලාවෙම මුලින්ම මතක් වෙන්නේ මේ කණ්ඩායම. ඒ වගේම හැමදේම කරන්නේ මේ අය. හොඳට මතක තියාගන්න හැමදේම කරන්නේ මේ අය. මුලින්ම මතක් වෙන්නේ මේ කණ්ඩායම. ඒ වගේම අපි වචනයක් භාවිතා කරනවා කෙරුම්කාරයෝ ටික. මේ අය තමයි කෙරුම්කාරයෝ. හරි. මෙන්න මෙහෙම හිටපු කෙරුම්කාරයෝ ටික ලොකු ප්‍රශ්නයක් වුණා කාටද? පොලිසියට. ඒ ගමේ පොලිසිය පුදුමාකාර විදියට උත්සාහ කරත් කොයිම විදියකින්වත් මෙයාලව අල්ලගන්න බැරි වුණා. ඒක නිසා
එක දවසක් ලොකු පොලිස් නිලධාරියෙක් පොලිස් ලොක්කෙක් ඇවිල්ලා බොහොම තර්ජන ගර්ජන කරලා පොලිසියේ නිලධාරීන්ටම කියනවා මේක ඔයාලගේ වැරද්ද. ඔයාලා තමයි මෙතන මේ බුරුල්ල දීගෙන ඉන්නේ. ඔයාලා අල්ලන්න ඕනේ මේගොල්ලෝ. මේ කට්ටියව අල්ලන්න මම දක්ෂතාවලින් පිරුණු මේ විශේෂ නිලධාරීන් තුන්දෙනෙක්ව පත් කරනවා. එහෙමත් නැත්නම් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා කියලා කිව්වා. හරි. එහෙම පත් කරලා මොනවද කියන්නේ? එයාලට කියනවා ඔගොල්ලෝ මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්න ඕනි. සතියක කාලයක් විතරයි දෙන්නේ. ඔක්කොමලා වල්ලන්න ඕනි. හරි. අපි බලමු කවුද විශේෂ ත්‍රිපුද්ගල කමිටුවේ කට්ටිය කියලා. මේ ඉන්නේ පළවෙනි නිලධාරියා. මේ ඉන්නේ දෙවෙනි නිලධාරියා. තුන්වෙනි නිලධාරියා හරිම සූක්ෂමයි. එයා දක්ෂයි. එයා බොහොම හැම දෙයක් ගැනම හොඳ විමසිලිමත්. හැමදේම ලියාගෙන හොඳට පරීක්ෂණ කරලා බොහොම දක්ෂ නිලධාරියෙක්. ඉතින් මෙන්න මේ විශේෂ ත්‍රිපුද්ගල කමිටුව පත් කරනවා. හරි. අපි මේ විශේෂ ත්‍රිපුද්ගල කමිටුව ගැන තව චුට්ටක් ඉගෙන ගමු. මේ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවේ පුද්ගලයෝ තුන්දෙනෙක් හිටියනේ. නිලධාරීන් තුන්දෙනෙක් හිටියා. අපි යාළව නම් කරලා පළවෙනි පුද්ගලයා, දෙවෙනි පුද්ගලයා සහ තුන්වෙනි පුද්ගලයා කියලා. අපිට පහසුයි එතකොට මේ පාඩම ලස්සනට ගලාගෙන යන විදිහට හදාගන්න. මේ පළවෙනි පුද්ගලයා, දෙවෙනි පුද්ගලයා, තුන්වෙනි පුද්ගලයා කියන නිලධාරීන් තුන්දෙනා එකතු වුණා. හොඳට එකතු වෙලා සාකච්ඡා කරා. පරණ ෆයිල්ස් ඔක්කොම ඇදලා ගත්තා. මේගොල්ලෝ ගැන හැමදේම හොයාගෙන තීරණය කරා මේ හොරු කණ්ඩායමේ නම් ටික ඔක්කොම ලියාගෙන ඒ ලියාගත්ත පිළිවෙලටම පළවෙනි පුද්ගලයා කියනවා හරි දැන් අපිට සැලසුමක් තියෙනවා. මම පළවෙනි දෙන්නව අල්ලනවා. මේ ලිස්ට් එකේ මේ ලයිස්තුවේ ඉන්න පළවෙනි දෙන්නව මුල්ම දෙන්නව මම අල්ලනවා. හරි. දෙවෙනි පුද්ගලයා කියනවා හරි. ඔයා මුල්ම දෙන්නව අල්ලනවනේ. මම ඊළඟ දෙන්නව අල්ලනවා. මොකද කියන්නේ? තුන්වෙනි පුද්ගලයා හොඳට කල්පනා කරලා කියනවා අර සූක්ෂම දක්ෂ නිලධාරියා කල්පනා කරලා කියනවා දැන් ඉතින් පළවෙනි දෙන්නව පළවෙනි කෙනා අල්ලනවා. ඊළඟ දෙන්නව දෙවෙනි පුද්ගලයා දෙවෙනි නිලධාරියා අල්ලනවා. එතකොට ඉතුරු ඔක්කොම මටද? හරි කමක් නැහැ. මම ඉතුරු ඔක්කොම අල්ලනවා. ලොකු අභියෝගයක් බාර ගන්නවා තෙවෙනි පුද්ගලයා. මෙහෙම ඔක්කොම සාකච්ඡා කරගෙන හැමදේම ලස්සනට කරගෙන යනකොට පුංචි ගැටලුවක් ආවා. ඒ තමයි මේ පොලිසියේ හිටියා පුදුමාකාර අර හිත උණු වෙන නිලධාරියෙක්. එයාට හැමෝම ගැන තියෙන ලොකු ආදරයක්. ඉතින් මෙන්න මේ ආදරණීය නිලධාරියාට මේ දේ ටිකක් දරා ගන්න බැරුව ගියපු නිසා එයා ගිහිල්ලා මේ හොරු කණ්ඩායමේ නායකයාට කියනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්න යනවා. අනේ ඕගොල්ලෝ ගැන මට හරි දුකයි. ඒක නිසා ඔයාලට පුළුවන් නම් වෙන කොහෙට හරි පැන ගන්න කියලා. ඉතින් එක්කම මෙන්න මේ හොරු කණ්ඩායමේ නායකයා ඇතුළු සම්පූර්ණ කණ්ඩායමම පැනලා යනවා ළඟම තියෙන එහා ගමට. එහෙමත් නැත්නම් පැනලා යනවා අම්මයි පැටව ටිකයි ජීවත් වුණු අන්න ඒ ලස්සන ගමට. හරි. මෙතනින් අපි පළවෙනි කොටස අද පාඩමේ ඉවර කරනවා. දැන් අපි ඒ කොටසම නැවතත් ඉංග්‍රීසියෙන් බලමු. ඉතාම සරලව කියලා දෙන්නේ. හැබැයි මම විශේෂ දෙයක් කරනවා. ඒ තමයි අවසාන පැහැදිලි කිරීම ටිකක් ගැඹුරින් කරනවා එතනදී. ඒක නිසාවෙන් මම වැඩිපුර පොඩි කාලයක් මේකෙදී භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. Now let's understand the story of Mother B, Chapter 2, A Gang of Robbers. Now you know Mother B and the babies lived in a beautiful village. In the next village, there was a gang of robbers. Very bad gang of robbers. They did all sorts of bad things. And
there were some special characteristics of this gang of robbers. Characteristics, චරිත ලක්ෂණ. මේ කණ්ඩායමේ විශේෂ චරිත ලක්ෂණ කීපයක් තිබුණා. So we need to know about these special characteristics of the gang. The first thing is people always remember them first. Whatever happens in that village, people remember these robbers first. All the people say, ah, okay, these people must have done it. Always they remember the gang of robbers first and foremost. And the second thing is these this gang of robbers or else these robbers they do all the things. Remember very carefully, keep in your mind they do all the things. And we give them a quick name. They are the doers. ඒගොල්ලෝ තමයි කෙරුම්කාරයෝ. So they are the doers. Right. Let's go to the next problem area. Now, the problem area is the police. Police, they tried and tried and tried, but they could not catch these robbers. But one day, a chief of police came and then he shouted at all the officers and he told, no, this is your problem. You all are not doing this properly. So from today, I give you only 7 days and I'm going to nominate 3 good policemen. And also, I'm going to make a special committee. I'm going to appoint a special committee of 3. I give you only 7 days. You have to catch this gang of robbers. So he nominated 3 very good officers to catch the gang of robbers within a week. The first officer, this is our first officer, a very good, capable person. Second person also, second officer is there. And the third officer, who is such a brilliant guy. And now he is the first person, and then the second person, and the third person is now there in this special committee of 3. Let's learn a bit more about the special committee of 3. So we know that now the first person, second person, and third person is available. Now, all these 3 people got together. They sat around a table and they took all the files and then they checked the history, all the crime scenes, and they studied a lot and they made a big plan. After that, first person told, okay, right, now we have a very good plan. I'm going to catch the first 2 of this gang of robbers. And the second person immediately told, okay, you take the first 2. I'm going to take the second 2, or else the next 2, I will catch them. Third person, the best one, he told, okay, now you are going to catch the first 2, and the next 2 is going to be yours, the second person's. So all the rest is mine? Fine, okay. I will catch the rest of the gang. All the others, I'm going to catch them. Now they had a very good plan. Now they had only 7 days. They prepared themselves very clearly. But there was one big problem that they did not know. There was one officer who was very kind hearted. He could not bear this situation.
he went to the gang of robbers and told, "Hey, there's something bad going to happen to you all. The police, they are going to catch you this time. I don't like any harm on you. Please run away." So, with this good news, the gang of robbers, they ran away from that village to the adjoining or else the next village. In the village which our mother and the beautiful babies lived. So now we'll see what happens next. අපි බලමු මේ හොරු කණ්ඩායම ඒ ගමට ගිහිල්ලා මොනව කරාවිද කියලා ඊළඟ පාඩමේදී. දැන් නෙමෙයි. අපි දැන් පටන් ගන්න යන්නේ මෙන්න මේ හොරු කණ්ඩායම ගැන දැනගන්න. Let's get to know about these robbers. Right. ඉතාම සරලව පැහැදිලි කිරීමක් කරනවා. මෙතනදී මට පොඩි කාලයක් ඕනි කියලා කිව්වේ ඒක නිසා හොඳට තේරුම් ගමු. අර ලංකාවෙත් ඉන්නවනේ ඔය පාතාල කණ්ඩායම් වල නායකයෝ ඉන්නවනේ. ඒ නායකයන්ට ඔය නම් දාලා තිනවා මේ විශේෂයෙන් නම් ඔය නායකයාගේ නමට කෑල්ලක් දාගන්නවා අයියා කියලා. ඔය ඉන්නවනේ ඩප්පි අයියා කියනවා, සෝමේ අයියා කියනවා, කළු අයියා ඔය වගේ අයියලා ඉන්නවනේ. මේ හොරු කණ්ඩායමේ අපේ හොරු කණ්ඩායමේ නායකයාගේ නමත් අයියා. හරි. කට්ටියට දැන් තේරෙනවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා නේ. මේ ඉගෙනගත්ත දෙයක්. ඔව් ඇත්තටම. නමුත් පුංචි පැහැදිලි කිරීමක් කරගමු. හොඳට තේරුම් ගන්න. මෙතන ලස්සනට කියලා දෙනවා. ඒ කොටස තමයි වැදගත් වෙන්නේ. මෙතන වර්ධිනවා අපිට. වර්ධින නිසා ලස්සනට මෙතෙන්ට එනකල් ආවා. මේ හොරු ටික ගැන ඉගෙන ගමු. ඊළඟට ඉන්නේ කවුද? ඔව් අපි දන්නවා. V ඊළඟට U. හා මේ ටික ගත්තාම දැන් මේ හොරුන්ගේ නම් යන්නේ. ඒ කියන්නේ මමත් හොරෙක්. I කියන්නේ මමනේ මම හොරෙක්. V කියන්නේ අපිත් හොරෙක්. U කියන්නේ ඔබත් හොරෙක්. හරි. ඒ වගේම තමයි අර අපි මොනවද බැනර්ස් එහෙම ඔය මරණ දැන්වීම එහෙම ගහනකොට මේක වැරදියට තේරුම් ගන්න එපා. නමුත් ගොඩක් මිනිස්සුන්ගේ නමින් දන්නේ නැහැ. නමුත් වරහණක් ඇතුළේ දාලා තියෙනවා පුංචි අනුවර්ත නාමයක්. ඒ නමින් ගොඩක් අය දන්නවා. ඒ නම භාවිතා කළත් නැතත් ඒ පුද්ගලයාම තමයි ඒ කියන්නේ. මේ අපේ හොරු කණ්ඩායමෙත් ඉන්නවා එහෙම වරහන් දාපු කට්ටියක්. වරහණෙන් කියවෙනවා එයාලගේ අර අනුවර්ත නාමය. ඊළඟ එක්කෙනා අන්න ඒ වගේ කෙනෙක්. You all ඔබලා කියන තේරුම. all කියන එක කිව්වත් නැතත් අපිට කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍යම නම් අපිට you all කියලා කියන්නත් පුළුවන්. I කිව්වේ මම, we කිව්වේ අපි, you ඔබ, you all ඔබලා. මේ ඔක්කොම හොරු. හොඳේ. හරි. අපි ලස්සනට ඉගෙන ගමු. මෙතනින් පස්සේ මම පුංචි වෙනස් කිරීමක් කරලා පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට ඉන්නවා he කියලා කෙනෙක්. he කියලා කියන්නේ කාටද? he කියන්නේ ඔහු කියන එක හොඳට තේරුම් ගන්න. ලංකාවේ ගුරුවරු පුංචි වැරද්දක් මං හිතනවා කරනවා කියලා. මොකද මම උගන්වලා තියෙන දරුවන්ගෙන් මම මේ දේ හොඳට තේරුම් ගන්න තියෙනවා. he කියලා කියන්නේ ඔහු කියන එක නම් අපිට තව කෙනෙක්ව ඕනි කරනවා. ඔහු කියලා විතරක් නෙමේ අපි සාකච්ඡා කරන්න ඕනි. he කියලා කියන්නේ එක් පිරිමි පුද්ගලයෙක්ට. හරිනේ. එහෙනම් මම පිරිමි පුද්ගලයෙක්ගේ නමක් ගන්නවා. මම ගන්නවා නාලක. නාලකත් හොරෙක්. හරි. නාලක කියන නම පිරිමි එක් පුද්ගලයෙක්. නමුත් පුද්ගල නාමයන් විතරද අපිට හි කියලා කියන්න පුළුවන්නේ. තේරුම් ගන්න. නාලක ගැන මට කියන්න කියලා කිව්වොත් මම හැම වෙලාවෙම භාවිතා කරන්නේ නාලක 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 කියලා නෙමෙයිනේ. නාලක ඔහු දක්ෂ ගුරුවරයෙක්. අන්න ඒ වගේ මම කියන්නේ එක් පිරිමි පුද්ගලයෙක් කියලා කිව්වහම හොඳට තේරුම් ගන්න. පුද්ගල නාමයන් තියෙන්න පුළුවන් නාලක කියලා වගේ. එහෙම නැත්නම් මේ තේරුම ගමු my father. වචන දෙකයි. my father මගේ තාත්තා. එක් පිරිමි පුද්ගලයෙක්. හරි. මගේ තාත්තා කියා යන්න ඕනේ නැහැ. ඔහු කියලා කියන්න පුළුවන්.
ආය වචන වැඩි කරනවා. The President of Sri Lanka. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා. එක් පිරිමි පුද්ගලයෙක් වචන ගණනාවයි නමුත් තේරුම එක් පිරිමි පුද්ගලයෙක්. එහෙනම් ඒ වචන ටිකට අපිට ඔහු කියලා කියන්න පුළුවන්. හොඳට තේරුම් ගමු අපි. නැතුව තනි පුද්ගල නාමයකට නෙමෙයි හි කියලා කියන්නේ. නාලක, කුමාර සංගක්කාර ඒ වගේ නමකට විතරක් නෙමෙයි. හි කියලා කියන්නේ එක් පිරිමි පුද්ගලයෙක් කියන එක. ඒ විදියටම ඊළඟ හොරා තමයි ඇය. she. ඇය කියලා කියන එකට මම පුද්ගල නාමය භාවිතා කරනවා නාලිකා. නාලිකා අපි කතා කරන්න කියලා කිව්වොත් නාලිකා ගැන නාලිකා කියන්නේ නැහැ. නාලිකා she. ඇය නාලිකා ඇය. she is a good dancer. ඇය හොඳ නර්තන ශිල්පිනියක්. ඒ විදිහටම කලින් කියපු විදිහටම නාලිකා වෙනුවට පුද්ගල නාමයන් වෙනුවට එක් කාන්තාවක් ගැන කියන්න නම් my mother එක් කාන්තාවක්. ඒ වගේමයි the first lady prime minister of Sri Lanka. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය. මේ වචන ගණනාවක් දිගට කිව්වත් අපිට තේරුම ගන්න ඕනි කරන්නේ එක ගැහැණු කෙනෙක් ගැනද කතා කරන්නේ. එහෙනම් ඒ වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් she කියලා. හොඳට තේරුම් ගන්න මේද. ඊළඟට අපිට ඉන්න හොරා තමයි it කියලා කියන්නේ. it කියලා කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. මම දෙකට බෙදලා ගන්නවා. අපිට සඳහන් කරන්න පුළුවන් ඒක එහෙමත් නැත්නම් ඌ කියන එක. ඒක කියලා කිව්වේ material එහෙමත් නැත්නම් ද්‍රව්‍ය නාමයකට. ඌ කියලා කිව්වේ සතෙකුට. අපිට සතෙක් ගත්තොතින් elephant අපි elephant කියන වචනය අරගෙන අපි දිගින් දිගටම එයා ගැන විස්තරයක් කරන්න කියලා කිව්වොත් elephant කී යන්න අවශ්‍ය නැහැ. අපි ඒ වෙනුවට භාවිතා කරන පොදු වචනය තමයි it ඌ. ඒ වගේම තමයි material අපි ගත්තොතින් එහෙම mobile phone කී එක දිගටම කියාගෙන යන්නේ නැහැ. අපි ඒ වෙනුවට භාවිතා කරනවා ඒක it. මෙතනින් පස්සේ මේ ඔක්කොම හොරු හොඳට තේරුම් ගන්න මම තව මොහොතකින් කියනවා ඇයි ඒක අපිට වැදගත් කියලා. අවසාන කොටසට එමු. ඒ තමයි they කියලා කියන්නේ ඔවුන්. ඔවුන් කියලා කියන්නේ අපේ අවසාන හොරු ටිකේ විස්තරය. එතනත් ආය දෙකට බෙදීමක් තියෙනවා. they කියලා කියන එකෙන් අපිට කණ්ඩායමක් ඔවුන් කියලා කියන කණ්ඩායම අපිට මේ විදිහට බෙදා ගන්න පුළුවන්. group of people or else animals. මිනිසුන් වෙන්නත් පුළුවන්. සතුන් කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. අපි ඔවුන් කියලා කියනවා, උන් කියලා කියනවා, එයාලා කියලා කියනවා. මේ හැම වචනයක්ම කණ්ඩායමක් ගැන හඳුන්වන්න. doctors, farmers අපි ගමු farmers කියලා. farmers ගැන කියවුවොත් farmers කියලා කියන්නේ ගොවියෝ. farmers කී අපි හැම වෙලාවෙම කතා කරන්නේ නැහැ. අපි ඔවුන් අන්න ඒ විදිහට අපි වෙනස් කරලා ඔවුන් ගැන කියලා කියනවා. හරිනේ. animals ගත්තහමත් ඒ විදිහමයි එක දිගට යන්නේ නැහැ. they කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේමයි ද්‍රව්‍යයන් ගණනාවක් අපි එකතු කරලා ගත්තොත් එහෙම ඒ ද්‍රව්‍යයන් වලට material කියන වචනේ භාවිතත් කරත් හරි materials කියන වචනේ භාවිතා කරත් හරි මම මෙතනදී භාවිතා කරලා තියෙන collection of materials කියන එක. මේ හැම කොටසක්ම ඊටාම වැදගත්. දැන් හොඳට කල්පනා කරන්න. අපිට පොඩි කාලේ වාක්‍යයක් කියන්න කිව්වොත් නැවත මතක් කරනවා හොරුන්ගේ විශේෂ ලක්ෂණ මොනවද? Special characteristics of the robbers. We remember them first. මුලින්ම මතකයට එන්න ඕනි කරන්නේ හොරු කණ්ඩායම. හරි නේද? වාක්‍ය ලියන්න කියන්න පටන් ගන්නකොටම එන්න ඕනි කරන්නේ මෙයාලා කණ්ඩායම නේද අපිට? පැහැදිලිද? මෙයාලා නැතුව අපිට
වාක්‍යය ආරම්භ කරන්න ටිකක් අමාරුයි. පස්සේ අපි වෙනස් කිරීම් ගොඩක් කරනවා. නමුත් දැන් අපි බේසික්ස් ඉගෙන ගන්න. අපි මේ ප්‍රධාන කොටස් ටික ඉගෙන ගන්න. අපි සරලව ඉගෙන ගමු. මෙතනදී මම කිව්වා මේගොල්ලෝ තමයි කෙරුම්කාරයෝ ටික කියලා. එහෙනම් මෙයාලා තමයි දෙයක් කරන්නේ. එහෙනම් අපි සරලව දන්නවා අපිට උගන්වනවා කත්රූන් කියලා. කත්රූ කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. මේ තමයි කෙරුම්කාරයෝ ටික. හොඳට තේරුම් ගමු. මෙයාලා ටික මුලින් කියලා ඊට පස්සේ තමයි මෙයාලා මොනවද කරන්නේ කියලා අපි වාක්‍යයේදී කියන්නේ. ඒකයි කිව්වේ මුලින්ම මතක් වෙන්න ඕනි කරන්නේ මුලින්ම මතකයට ගන්න ඕනි කරන්නේ මෙයාලා ගැන කියලා. හොඳට තේරෙනවා කියලා මං විශ්වාසයෙන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මතකනේ අපේ special committee of 3 first person, second person and the third person, right? They had a very good plan. They designed a very good plan. And then the first person told, I'm going to catch the first two. කවුද පළවෙනි දෙන්න? Very good. I. Second person told, I'm going to catch the next two. You all. Third person told, I'm going to catch the rest of the gang. He, Nalaka, she, Nalika, it, material, an animal, they, group of people or animals, collection of materials. මේ ඔක්කොමලා වල්ලනවා කිව්වේ කවුද? third person දක්ෂ නිලධාරියා. මෙන්න සාරාංශයකට අපි එනවා වැදගත්ම කොටස. මේ කොටස නම් පාඩම් කරලා තියාගන්න වෙනවා ඊළඟ ලෙසන් එකට යන්න කලින්. ඒ තමයි මේ පුද්ගලයෝ තුන්දෙනා හොඳ සැලසුමක් නිර්මාණය කරානේ. ඒ සැලසුම නිර්මාණය කරේ මෙහෙමයි. මෙයාලා හොඳට අර ෆයිල්ස් එකතු කරලා බලලා තීරණය කරා මෙයාලගේ හැසිරීම් රටාව බලලා හොඳට තේරුම් ගත්තා මේ හොරුන්ගෙන් ගොඩක් අය ඒ හොරමරකම් කරලා තියෙන්නේ තනි තනියම ගිහිල්ලා අනිත් අය කණ්ඩායම් පොඩි කණ්ඩායම් විදියට ගිහිල්ලා පිරිස වැඩිපුර ගිහිල්ලා තමයි කරලා තියෙන්නේ ඒ හොරකම් ටික. ඒ මංකොල්ල කැම් ටික කරලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ මෙන්න මේ විදියට සැලසුමක් හදාගත්තා. ඒ සැලසුම අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. මේ තමයි person අපි දන්නවා නිලධාරියා ඒ person first person singular එහෙමත් නැත්නම් තනියම ඉන්න කෙනා ඒක වචන හොඳද හරිනේ ගැලපෙනවනේ plural බහුවචන එහෙමත් නැත්නම් එක්කෙනෙක්ට වැඩි පිරිසක් ඉන්න කොටස අන්න හරි අන්න එහෙම plan එකක් හදාගත්තා එහෙම සැලසුමක් හදාගත්තා so the most important thing is please keep this in your mind first person singular එයා තනියම ගිහිල්ලා අල්ලන්නේ I අර කණ්ඩායමක් වශයෙන් ඉන්නකොට එයා තනියම ගිහිල්ලා වැටලීම් කරලා අල්ලන්නේ කාවද we අපි ඒක වචන බහුවචන second person singular you second person plural you all third person singular he she it third person plural they please remember this is very important because many Asians many Sri Lankans they go wrong with third person singular they go wrong they make mistakes with third person singular he she it මෙතන වරදිනවාමයි ගොඩක් ආසියානු රටවල් වල අයටත් ගොඩක් ඉංග්‍රීසි භාවිතා කරන අයටත් මේ කොටස වරදිනවා අපි ඒ වැරද්ද නිවැරදි කරගමු ඊළඟ පාඩමේදී අපි හොරු කණ්ඩායම අර ලස්සන ගමට ගිහිල්ලා මොනවද කරන්න කියන එක ඒ මහා භයානක ජවනිකාව ගැන අපි ඉගෙන ගමු. එතෙක් මේ කොටස හොඳට මතකයේ තියාගන්න. තව දින දෙකකින් ඊළඟ තුන්වෙනි chapter එක එහෙම නැත්නම් තුන්වෙනි පරිච්ඡේදය ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. Thank you very much. Please learn this properly and also
please uh, practice this by saying first person singular I, first person plural we, second person singular you, second person plural you all, third person singular he, she, it, third person plural they. මේ විදියට පාඩම් කරලා තියාගන්න. Thank you very much. Wish you all the very best and a good day.